අයිබෝන් මගේ YouTube channel ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා සෑම දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද පොඩි ෆ්‍රී ස්ටයිල් පොඩ්කාස්ට් වීඩියෝ පොඩ්කාස්ට් එකක් අරගෙන ආවා ඔයාලව හම්බෙන්න. ඇත්තටම මම මේ අද අපිට මේ පොඩි ආර්ථික කාරණයක් තමයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ පොඩ්කාස්ට් එකෙන්. ඇත්තටම මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. ඒත් මේ මට හිතුණා මේ අද අපිට මේ ගොඩක් රට ගැන අහන්න ලැබෙන දේවල් උදාහරණයක් විදිහට දැන් අපිට සෝෂල් මීඩියා බැලුවොත් ප්‍රවෘත්ති බැලුවොත් අපිට අහන්න ලැබෙනවා මේ රට ලංකාව බංකොලොත් වෙන්න යනවාද දැන් ඔයාලා දන්නවා මේ වාහන ගේන එක වාහන ඉම්පෝට් කරන එක නවත්තලා තියෙනවා ඊට අමතරව ලක්ෂරි අයිටම්ස් වගේ දේවල් ගොඩක් දේවල් ඉම්පෝට් වෙන්නේ ඊට අමතරව අපි බැලුවොත් දැන් මේ විදේශ ණය සම්බන්ධයෙන් නිතරම අපිට අහන්නට ලැබෙනවා ඒ කියන්නේ ණය ආපසු ගීමේ විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන බවට ආණ්ඩුව ඊට අමතරව ඔයාලා දන්න මේ ක්‍රෙඩිට් රේටින් දැන් ෆිච් වගේ ආයතන වල ක්‍රෙඩිට් රේටින්ග්ස් වලින් ලංකාව ඩවුන්ග්‍රේඩ් කරලා තිනවා. ඉතින් මේ කාරණා ඔක්කොම එක බලද්දි මට හිතුණා මේ මොකද්ද මේ තත්ත්වය මොකද්ද මේ ලංකාවේ ආර්ථික තත්ත්වය කියලා චුට්ටක් හොයලා බලන්න. ඉතින් මම මේ අන්තර්ජාලය ඔස්සේත් ගොඩක් කරුණු සොයාගත්තා. ඊට අමතරව මම මේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් මේ අද පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුමක් පවතිනවා කියලා හිතන මගේ යාළුවන්ට කතා කරලත් මට ඉන්ෆර්මේෂන් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඇත්තටම මම මේ කාරණාව ගැන බොහෝ ලෙස සැලකිලිමත් වෙන්නට තවත් හේතුවක් තියෙනවා. ඒක ඇත්තටම මේ පෞද්ගලිකව මම මුහුණ දුන්න ප්‍රශ්නයක්. දැන් මේ සාමාන්‍යයෙන් අපි මගේ කම්පැනි එකෙන් අපි IT equipments ඉම්පෝට් කරනවා. ඉතින් දැන් මීට පෙර අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් මේ TT ඩොකියුමන්ට් එකක් බැංකුවට බාර දුන්නාම පහෝදාම වගේ සප්ලයියට ඒ චයිනා හරි රටේ සප්ලයියට සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනවා ඩොලර්ස් වලින් ට්‍රාන්ස්ෆර් වෙනවා. නමුත් මේ පාර මම දැන් සති 3කට විතර කලින් මම TT ඩොකියුමන්ට්ස් බාර දුන්න බැංකුවට මම බැංකුවේ නම කියන්නේ නැහැ. බැංකුවට බාර දුන්නත් ඇත්තටම බැංකුවෙන් ඇප්ලිකේෂන් එක බාරගත්තෙත් නිකන් සැකේට වගේ කියන්නේ මේක ට්‍රාන්ස්ෆර් වෙයිද දන්නේ නැහැ කියලා තමයි බාරගත්තේ. ඉතින් ඊට පස්සේ සාමාන්‍ය මගේ සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්න සති 3ක් වගේ පමණ කාලයක් ගත වුණා චයිනා වලට සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්න. ඉතින් ඒකත් කරගන්න පුළුවන් මම බැංකුවට කෝල් කිහිපයක්ම දීලා ඒක ගැන විමසලා ඉතින් ඒ ලාවේ මේ බැංකුවෙන් කියා සිටි දෙයක් තමයි අපිට මේ රෙමිටන්ස් එන විදිහට තමයි මේ සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනවා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මට දැන් මේ ගැනත් දැන් මේ ආණ්ඩුවෙන් නම් මේ සෑමෙලාම කියනවා මේ විදේශ විනිමය ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් මම මේ සිද්ධියට ප්‍රැක්ටිකලි මුහුණ දුන්න නිසා මම දන්නවා මේ ඇත්තටම මේ විදේශ විනිමය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා. ඒතර රෙමිටන්ස් කියලා කතා කරපුවදී ඇත්තට මේ අද කාලේ බලද්දී ගොඩාක්ම ඉම්පෝටන්ට් දෙයක්. මොකද මේ ලංකාවේ විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. මේ එක්ස්පෝර්ට්ස් වලින් ඊට අමතරව රෙමිටන්ස් ඒ කියන්නේ මේ අපේ විදේශගතව සිටින පුද්ගලයන්ගෙන් ලැබෙන මුදල් වලින් ඊට අමතරව ටුවරිසම්. ඉතින් මේ දැන් කොරෝනා තත්ත්වය නිසා ටුවරිසම් වලින් ලැබෙන විදේශ විනිමය සම්පූර්ණයෙන්ම වගේ නතර වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ මට ඇත්තටම දැනගන්න අවශ්‍ය දේ තමයි මේ කොරෝනා නිසා ඇතිවෙච්ච තත්ත්වයක්ම නෙවෙයි මේක. ඒ කියන්නේ මේ අපි දැන් මේ අපේ අද තියෙන මූල අර්බුදය විදේශ විනිමය අර්බුදය මේ කොරෝනා තත්ත්වය නිසාම ඇති වූ දෙයක් නෙවෙයි. මොකද දැන් අපි බැලුවොත් දැන් 2017 වර්ෂවලදී පවා මේ අපේ ලංකාවේ කලින් හිටපු වික්නාධිපති පවා කියලා තියෙනවා 2020-21 වෙද්දී අපිට මේ වගේ විශාල ලෙස මූල්‍ය ගැටලු වලට මුහුණ පාන්න සිදු වෙනවා කියලා. ඉතින් ඒක නිසා මටත් හිතුණා මේ හොයාගෙන යන්න මොකද්ද මේ කාරණා කියලා. ඉතින් මට ඒ ඔස්සේ මට මේ ඔයාලට අපිට එදිනෙදා කතා කරන භාෂාවෙන් තේරෙන විදිහට මේ අද ඇතිලා තියෙන තත්ත්වය පිළිබඳ මේ පොඩ්කාස්ට් එකක් අරන් එන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් ඒකයි මම අද මේ වගේ වීඩියෝ පොඩ්කාස්ට් එකකින් ඔයාලා හමුවට ආවේ. ඉතින් ඒ වගේම ඔයාලට මේ සාකච්ඡාව මේ මන් දිහා බලාගෙන data ගොඩක් කපාගෙන මේ බලන්න අවශ්‍ය නැහැ. මම මේ description link එකේ දාලා තියෙනවා audio link එක. ඉතින් ඔයාලට පුළුවන් මේ audio podcast එක බලන්න ගොඩක් data. ඒකට charge වෙන්නෙත් නැහැ. මේ ඉතින් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම ඔයාලා මේ සම්බන්ධයෙන් ඔයාලටත් ගොඩාක් දැනුම ඇති. ඉතින් මම මේ කියන දේවල් වලට තවත් කාරණා ඔයාලට කමෙන්ට්ස් වල ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට මේ ආර්ථික මේ අද අපි කතා කරන මාතෘකාව පිළිබඳ සංඛ්‍යාලේඛන සහිතව දැන් අද මම ෆ්‍රී ස්ටයිල් එකේ අංගයක් තමයි කරගෙන යන්නේ. නමුත් මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා සංඛ්‍යාලේඛන සහිතව
මේ ආර්ථික විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් ඇති පුද්ගලයෙක් සමග පොඩ්කාස්ට් එකක් කරන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න. අපි මෙතන තේරුම් ගත යුත්තේ මේ අද ලංකාවට ඇති වී තිබෙන මේ මූල්‍ය අර්බුදය නැත්තම් මේ අපි අද මේ සාකච්ඡා කරන මේ අපි මේ බංකොලොත් භාවයකට ගමන් කරනවා කියන අදහස මේ හදිසිය ඇති වූ කොරෝනා තත්ත්වය නිසාම ඇතිවීමක් නොවේ. මොකද දැන් අපි හොයලා බලපුවම මේ ශ්‍රී ලංකාව අද ඊයේ ඉඳන් නෙවෙයි මේ විදේශ ණය අර්බුදයට මුහුණ පාලා තියෙන්නේ. දැන් මේ ශ්‍රී ලංකාව ඇත්තටම බැලුවොත් 1970 ගණන් වල 80 ගණන් වල ඉඳන්ම මේ විදේශ ණය බොහෝ ලෙස අරන් තියෙන රටක්. ඉතින් දැන් මේ අපි මේ වගේ විශාල අර්බුදයකට මුහුණ දීමට ප්‍රධානම හේතුව වන්නේ අපි රජයේ ලැබෙන ආදායම. රජයෙන් ලබා ගන්නා ආදායමට වඩා හැමදාම අපේ වියදම් වැඩි. රජයේ වියදම් වැඩි. ඉතින් ගොඩාක් දුරට මේ වියදම් පියවා ගැනීමට තමයි මේ බොහෝ ලෙස ලංකාවට ණය ගැනීමට සිදුලා තියෙන්නේ. මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි රුපියල් 20000ක පඩියක් ආදායමක් ලබනවා නම් අපේ වියදම් රුපියල් 40000 වුණොත් ඉතින් ඒව ලබා ගන්න අපිට අනිවාර්යයෙන්ම ණයක් ලබා ගන්න වෙනවා. ඉතින් මේ දීර්ඝකාලීනව ඇති වූ ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීනව ඇති වූ මේ ණය ප්‍රශ්න නිසා තමයි අද අපි මේ අද දකින්න තත්වයට අපිපත් වෙලා සිටින්නේ. ඉතින් අපි මෙහෙම බලද්දී ලංකාවේ ණය ඉතිහාසය ගත්තොත් ශ්‍රී ලංකාව 2007 වෙනකල් ශ්‍රී ලංකාව තිබිලා තියෙන්නේ මේ අඩු ආදායම් ලබන low income country එකක් විදිහට තමයි ශ්‍රී ලංකාව පැවතිලා තියෙන්නේ. ඉතින් දැන් මේ අවස්ථාවේදී දැන් මේ low income එහෙම නැත්නම් අඩු ආදායම් ලබන රටක් වුණාම අපිට ගොඩාක් දුරට සහනදායි ණය ලබා ගැනීමට හැකියාව පැවතිලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම බැලුවොත් ඒ වගේ පොලි අනුපාතය ගොඩාක් අඩුයි. ඒ වගේම මේ ගන්න ණයවලට ග්‍රේස් පීරියඩ් එකක් නැවත ආපසු ගේම සඳහා යම්කිසි කාලයක් ලබා දීලා තිබෙනවා. ඒ වගේ මේ වාරික ඒ වගේම තව මේ අපිට ණය settle rearrange restructure කර ගැනීමේ හැකියාව මේ ණයවලට බොහෝ ලෙස තිබිලා තියෙනවා. මොකද මේවා අපිට ගොඩාක් දුරට මේ සහනදායි ණය සහ ආධාර ලෙස තමයි මේ 2007 වෙනකල් ලැබිලා තියෙන්නේ. නමුත් මේ ශ්‍රී ලංකාව 2007 හෝ 9 දී මට හරියට මාර්ෂය මතක නැහැ. 2007 හෝ 9 දී මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත් කිරීමත් සමගම අර ශ්‍රී ලංකාවට අර වගේ සහනදායි ණය ලබා ගැනීමේ හැකියාව නැතිලා තිබෙනවා. ඉතින් ඒත් සමග තමයි මේ ගොඩාක් දුරට ලංකාව මූල්‍ය වෙළඳපොලෙන් ISB එහෙම නැත්නම් International Sovereign Bonds වගේ දේවල් වල මේ ආයෝජනය කිරීමට ඒ වගේ ලබා ගැනීමට මේ පෙළඹිලා තියෙන්නේ. ඉතින් අතර මේක උදාහරණයක් ලෙස අපි මෙහෙම කිව්වොත් දැන් ඔයාලා දන්නවා මේ අඩු ආදායම් ලබන පුද්ගලයන්ට සමෘද්ධිය දෙනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ බැරිලාත් ඒගොල්ලන්ට රාජ්‍ය රැකියාවක් හම්බුනොත් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තත්ත්වය උසස් වුණොත් ආයේ ඊට පස්සේ ඒගොල්ලන්ට සමෘද්ධිය දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හොයාගන්න ඕනේ ඒගොල්ලන්ට අවශ්‍ය මුදල්. අන්න සරලව කිව්වොත් ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාව අඩු ආදායම් ලබන රටක්ව පැවතිලා 2008-9 කාලය ඇතුළත මධ්‍යම ආදායම් ලබන රටක් බවට උසස් වුණාම අපිට ලැබෙන මේ සහනදායි ණය සහ අනික් ආධාර ගොඩක් දුරට නතර වුණා. ඊට පස්සේ අපි මූල්‍ය වෙළඳපොලෙන් ISB එහෙම නැත්නම් මේ sovereign bonds වගේ දේවල් ලබා ගැනීමට ආණ්ඩුව බොහෝ ලෙස පෙළඹිලා තිනවා. දැන් මේ වගේ තියෙන මේ බෑඩ් සයිඩ් එකක් තමයි අත්‍තරම මේවා ඉහළ පොලියට තමයි අපිට ලබා ගන්න සිදුලා තියෙන්නේ. අනික් එක අපිට දැන් මේ sovereign bonds වගේ දේවල් කාලයක් තිස්සේ අපිට පොලිය විතරක් ගෙවාගෙන ගිහිල්ලා අන්තිමට අපිට මේ කල්පිරීමේදී එකවර අර gediya පිටින් ගෙවනවා කියන්නේ සම්පූර්ණ මුදල. උදාහරණයක් ලෙස අපි කිව්වම අපි මේ US dollars 1 billion ගත්තයි කියලා. ඉතින් දැන් මේක අපි කාලයක් තිස්සේ අපි පොලිය විතරක් ඒ කියන්නේ පොඩි අර ගත්ත මුදලට සාපේක්ෂව පොඩි මුදලක් පොලිය ලෙස ගෙවාගෙන ගිහිල්ලා අන්තිමට අපිට එකපාර අර සම්පූර්ණ මුදල ගෙීමට ලැබිලා තිනවා. ඇත්තට මේක බලන් ගියාම අපි නිකමට කිව්වොත් අර පොලි මුදලාලිගෙන් සල්ලි ගන්නවා වගේ දෙයක් තමයි තේරෙන භාෂාවෙන් කිව්වොත්. මම මේක ඔයාලට තේරුම් ගන්න තවත් දෙයක් කියන්න. දැන් අපි ඔයාලා දන්නවා මේ බැංකුවේ අපි දැන් සාමාන්‍යයෙන් බැංකුවකට ගිහලා රජයේ බැංකුවට වගේ ගිහලා අපි ණයක් ගනිද්දි අපිට ගිය ගාම බැංකුව ණය දෙන්නේ නැහැ. අපේ පොඩ්ඩක් ආර්ථික තත්ත්වය හොයලා බලනවා. දැන් නිවාස ණයක් වගේ නම් අපිට කොහොමත් මේක පාර දෙන්නේ නැහැ. අපිට ලෙවල් එකකින් ලෙවල් එකට අපි කරන
දේ අනුව තමයි මේ ණය ලබා දෙන්නේ. උදාහරණයක් අපි කියමු අපි නිවාස ණයක් ගන්න යනවා කියලා බැංකුවකට. ඉතින් මෙතනදී අපිට සල්ලි එකපාර ඔක්කොම දෙන්නේ අපි ලක්ෂ 100ක් ඉල්ලනවා නම් මුලින් ලක්ෂ 20ක් රිලීස් කරනවා. ඊට පස්සේ ඒ ටික ෆවුන්ඩේෂන් ලෙවල් එකේ ගුණාට පස්සේ ඉතුරු ටික කරගන්න තව ලක්ෂ 20ක් දෙනවා. ඊළඟ කොටස ඉවර කරගන්න මේ වගේ හොඳ මොනිටරින් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මුදල් අවභාවිතා වෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි. නමුත් මේ දැන් අපි පොලි මුදලාලිගෙන් සල්ලි ගත්තොත් අපිට පොලි මුදලාලි සල්ලි දෙනවා. අපි එකෙන් මොනවා කරාද? අපි ගියක් හැදුවද, නාස්ති කරාද, කෑලා බීලා වියදම් කරලා දැම්මද? ඒව ගැන හොයන්නේ නැහැ. පොලි මුදලාලිට අන්තිමට අවශ්‍ය වෙන්නේ පොලිය සහ මුදල්. ඉතින් සරලව කිව්වොත් දැන් 2007ට කලින් ලංකාවේ තිබිලා තියෙන අර බැංකුවකින් අර වගේ ක්‍රමානුකූලව වගේ පහසු ණය ලබා ගැනීම ඊට පස්සේ නිකන් පොලි මුදලාලිගෙන් ණය ලබා ගැනීම වගේ තත්ත්වයක් තමයි පැවතිලා තියෙන්නේ. ඉතින් දැන් මෙතන විශේෂම කාරණේ වන්නේ දැන් ලංකාව 2007ට පස්සේ ඔය ගත්ත ඔය ගොඩාක් ලෝන්ස් යොමු කරලා තියෙන්නේ මේ පෙන්ෂන්, සැලරි නැත්තම් ආපහු බැලුවොත් අපි ගත්ත ණයවල පොලි ගෙවන්න, ගත්ත ණය ආපහු සෙටල් කරන්න. මේ වගේ දේවල් වලට තවත් මේ මම හින්ට් එකකට කියනවා නෙමෙයි ගොඩක් දුරට මේ අපිට වැඩක් නැති දේවල් වගේ අපි අදහස් කරුවොත් ඔය නෙළුම් කුරුණ වගේ දේවල් හදන්න ඔය වගේ දේවල් වලට තමයි අපි ගොඩාක් යොමු කරලා තියෙන්නේ. ඉතින් දැන් මේකෙන් ඔයාලා තේරුම් ගන්න ඕන දේ අපි සාමාන්‍යයෙන් ණයක් අරගෙන අපි ඒක ආයෝජන කරොත් මම මේකත් ගන්නක උදාහරණයක්. දැන් අපි පුද්ගලික ණයක් ගන්නවා. ණයක් අරගෙන අපි ගියක් හැදුවොත් අපිට ආපහු ඒ ණය ගෙවන්න වෙන්නේ එක්ක අපේ වැටුපෙන්. එහෙම නැත්නම් අපේ මුදලින්. මොකද මේ ගෙදරින් ආදායමක් එන්නේ නැහැ අපිට. හැබැයි අපි ණයක් අරගෙන ගොඩනැගිල්ලක් හැදුවොත් අපිට ඒක ආදායමක් එනවා. ඉතින් අපි ආදායමෙන් තමයි අපි පොලිය සහ ණය ආපහු ගෙවන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. මොකද මේ 2007ට පස්සේ ගත්ත ගොඩාක් ණය අපිට අවශ්‍ය ලෙස අපිට ආණ්ඩුවට වියදම් කිරීමේ හැකියාව තිබුණා. ඉතින් මේවා බොහෝ ලෙස වියදම් කරලා තියෙන්නේ අපගේ මේ ආණ්ඩුවේ තියෙන වියදම් පියවා ගන්න. දැන් පෙන්ෂන්, පඩිනඩි ඒවා පියවා ගන්න. ඊට අමතරව අපි කලින් ගත්ත ණය ආපහු ගෙවන්න. ඉතින් ඒ වගේ කාරණාවට තමයි පැවති සෑම ආණ්ඩුවක්ම වගේ මේ මුදල් යොදවලා තින්නේ. ඉතින් ඔයාලා එතන හිතා ගන්න ඕනේ දීර්ඝකාලීනව මේ වගේ ණය පියවීම සඳහා ණය ගන්න ගියාම යම්කිසි කාලයක් එනවා අපි හිර වෙන. දැන් ඔයාලා උදාහරණයකට පෞද්ගලිකව ගන්න. ඔයාලගේ ආදායම 50000 කියමුකෝ. ඔයාලගේ ආදායම 50000යි. හැබැයි ඔයාලගේ වියදම රුපියල් 70000යි. ඒත් ඔයාලා අර ණයක් ගන්නවා ඉතුරු 20000 හොයාගන්න. ඉතින් මේක ඔයාලට දිගටම කරගෙන යන්න පුළුවන්ද? බෑ. මේක කවදාද හිර වෙන කාලයක් එනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි සරලව කිව්වොත් මේ අද ලංකාවට ඇති වෙලා තියෙන්නේ. දැන් ලංකාවේ අපි තවත් දෙයක් ගත්තොත් අපේ දැන් 2019 දළදේශීය නිෂ්පාදිත දැන් දළදේශීය නිෂ්පාදිතයෙන් මේ ණය ප්‍රමාණය 2019 86ක් දක්වා ගිහිල්ලා තියෙනවා. දළදේශීය නිෂ්පාදිතයෙන් ණය වල ප්‍රතිශතය 86ක්. ඉතින් ඒක ඉතාමත්ම වැඩි මුදලක්. මේ ඉතින් අපි වගේ රටකට මේවා ගොඩාක් දුරට මේ දරන්න අමාරුයි. මම මේ තව දෙයක් නෝට් කරගත්තා මෙතන අපේ ණය සංයුතිය. දැන් මේක බැලුවොත් අපිට හොඳටම තේරෙනවා. මම අර කලින් ඔයාලට කිව්වා මේ අපි 2007න් පස්සේ ගොඩක් ලබා ගත්තේ වැඩි පොලි ගෙවන නිසි කළමනාකරණයක් කිරීමට අවශ්‍ය නැති එකපාර ගත්ත මුදල් ආපහු ගෙවන්න වෙන ෂවරින් බොන්ඩ්ස් වගේ දේවල් තමයි 2007න් පස්සේ මේ ලංකාවේ ආණ්ඩුව අරගෙන තියෙන කියලා. ඉතින් දැන් මේ සංඛ්‍යා ලේඛන අනුව දැන්ට තියෙන ණය වලින් 47ක්. ඒ කියන්නේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ ඒ වගේ ගත්ත ණය. චයිනා වලින් 10%ක ප්‍රතිශතයක්. ජපාන් වලින් 10%ක්. වර්ල්ඩ් බැංකින් 10%ක්. ඉතින් මේ වගේ තමයි අපේ ලංකාවේ තියෙන ණය ප්‍රතිශත බෙදිලා යන්නේ. ඉතින් මේ දැන් අපිට වෙලා තියෙන දේ ඇත්තටම බැලුවොත් දැන් මේ ණය කල්පිරෙන කාල දැන් මේ 2020 වෙද්දී ඇවිල්ලා තියෙනවා. මේ අපි ගත්ත ගොඩාක් ණයවල අපි ආපසු ගෙවීමට අවශ්‍ය කාල එකවර විශාල මුදල් මේ ෂවරින් බොන්ඩ්ස් එහෙම මේ ඒ වගේ කල්පිරෙන කාල තමයි මේ ඉන්නේ. ඉතින් දැන් අපිට මේ මුදල් ගෙවන්නට සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් දැන් මේ අවුරුද්දේ 2020 අවුරුද්දේ අපිට මම හිතන්නේ more than $2 billion මේ ගෙවන්න තියෙනවා. දැන්ටත් ගෙවලා තියෙනවා. ඉතින් දැන් අපේ රටේ තියෙන තත්ත්වය
දැන් මේ අද අපි දකින ආර්ථික තත්ත්වයට මේ විදේශ විනිමය හිඟයට බලපාලා තියෙන කරුණ මට තේරුම් ගිය විදිහට මේවා අධ්‍යයනය කිරීමෙන් සරල බසින් දැන් අපිට විදේශ ආදායම් ලැබිච්ච ක්‍රම තුනක් තිබ්බා. එක්ස්පෝර්ට්, රෙමිටන්ස්, ටූරිසම් සංචාරක කර්මාන්තය. ඉතින් දැන් මේ කොරෝනා තත්ත්වය නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් සම්පූර්ණයෙන්ම වගේ නතර වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා හිතන්න ඊට අමතරව දැන් මේ අපි මේ ණය අද අපි තියෙන තත්ත්වය නිසා දැන් ඔයාලා දන්නවා ඔයාලා පර්සනල් ලෝන් එකක් ගන්නවා නම් ඔයාලා බලනවා ක්‍රිප් එක කියලා එකක්. ක්‍රිප් එක. දැන් මේ ක්‍රිප් එකේ තියෙන ඔයාලගේ ණය ඉතිහාසය. ඔයාලා කලින් ණය අරන් තියනවද, ණය සෙටල් කරලා තියනවද, ඒ වගේ. ඒ වගේම මේ රටක මෙම ණය සංයුතිය බලන්න තියෙනවා මේ ක්‍රෙඩිට් ඒකට කියන දැන් අපි ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් ක්‍රෙඩිට් රේටින්ග්ස් අපි කියන එකට ක්‍රෙඩිට් රේටින්ග්ස් දෙන ආයතන තියෙනවා. උදාහරණයක් ෆිච් ආයතන. දැන් මේ වගේ ආයතනේ අර අපි පර්සනල් අපේ ණය ඉතිහාසය බලන්නේ ක්‍රිබ් එකේ වගේ මේ රටක තියෙන ණය සංයුතිය ගැන බලන්න තියෙන ආයතනය. උදාහරණයක් ෆිච් රේටින්ග්ස් වගේ ආයතන, ෆිච් රේටින්ග්ස් කරන ආයතන දැන් මේ ලංකාවේ තත්ත්වය එන්න ඩවුන්ග්‍රේඩ් කරනවා. ඒකට හේතුව දැන් එයාලා දන්නවා දැන් මේ එයාලා අධ්‍යයනයක් කරගෙන යනවා ලංකාවේ ණයවල තත්ත්වය. දැන් ලංකාව ණය වෙනවා ආදායමට වියදම් වැඩි, ඒවා පියවන්නත් ණය ගන්නවා. ඉතින් මේක අපි කවදා හරි ගිහිල්ලා හිර වෙනවා. ඉතින් දැන් අද තියෙන තත්ත්වය අනුව මේ රේටින්ග්ස් කරන ආයතන වලින් ලංකාව ඩවුන්ග්‍රේඩ් කරනවා. ලංකාව පල්ලෙහාට දානවා. ඉතින් එතකොට අපිට දැන් මේ අපේ තියෙන ණය උනත් පියවා ගැනීමට තව ණය ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද අපිට කවුරුත් මේ ණය දෙන්න කැමති නැහැ. අපි ආපහු ගෙීමේ හැකියාව අපේ ගොඩාක්ම අඩුයි. ඉතින් මේ කාරණේ හින්දා අපිට දැන් අපි මෙතෙක් කල් පුරුද්දක් විදිහට කරගෙන ආපුදී ඒ කියන්නේ ණයක් ගෙවන්න තව ණයක් ගන්නවා. ඒ ක්‍රමය අපිට දැන් කිරීමට බොහෝ ලෙස හැකියාව නැහැ. අනික් කාරණේ තමයි දැන් අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා බලන්න අපේ සංචිත. ඒ කියන්නේ දැන් අපි දන්නවා රටක් වුණාම විදේශ සංචිත තියෙනවා. දැන් අපි ලංකාවේ දැන්ට තියෙන සංචිත ප්‍රමාණය වෙන්නේ US බිලියන 4ක් වගේ. නමුත් අපි අපිට ගෙවීමට සිදු වෙලා තියෙනවා 2030 වෙනකල් ඊට වඩා ඉතාමත් වැඩි ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා. ඉතින් දැන් ඇත්තටම ලංකාව තියෙන තත්ත්වය දැන් මේ කොරෝනා තත්ත්වයත් හින්දා තවත් බරපතල වුණා. ඉතාමත් අවදානම් තත්ත්වයක තියෙන්නේ. ඉතින් දැන් මේක ගැන අපි බැලුවොත් මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා බැලුවොත් අපිට කියන්න පුළුවන්, අපිට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් දෙයක් තමයි ලංකාව පාලනය කරන ලද අයගේ දුර්වල මුදල් කළමනාකරණය. මොකද අපි සෑම වෙලාවෙදීම අපි අඩුම ගානේ අපි ණය ගන්නවා නම් අපි මේ ණය යම්කිසි මුදලක් ආයෝජනය කර හැකි මාර්ගයක යෙදීමට පුළුවන් තරම් උත්සාහය ගන්න ඕනේ. දැන් මේ අපි අපේ රාජ්‍යවත් පැවති රජවල් විසින් දිගින් දිගටම ගන්නා ලද ණය කිසිම දෙයකින් අපිට ගොඩාක් දුරට ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒක ඔක්කොම වියදම් වුණා පමණයි. දැන් උදාහරණයකට ඔයාලා දන්න ඇති ඉතින් රටේ හිමේ ගියොත් දන්නවනේ ගොඩක් මේ පෞගේ කාලේ මුදල් මොන වගේ දේවල් වලට වියදම් වුණේ කියලා. ඉතින් දැන් මේවා ඇත්තටම ක්‍රමානුකූලව ආදායම් විපහි හැකි මාර්ගවලට යොදවලා තිබ්බනම් මේ කොරෝනා ප්‍රශ්නය නිසා අපි අද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. මොකද ලෝකේ ඕනේ තරම් රටවල් තියෙනවා මේ කොරෝනා තත්ත්වයට හොඳට මුහුණ දීලා ඔවුන්ගේ ආර්ථිකය හොඳින් කරගෙන යන රටවල්. ඉතින් ඇත්තටම මේ ණය නිසි ලෙස කළමනාකරණය බොහෝ ලෙස වැඩි පොලියට ලබාගත් ණය හොඳින් කළමනාකරණය නොකිරීම නිසා තමයි අද මේ අපිට තිබෙන ගැටලුව, අපි අද මේ මුහුණ දීලා තියෙන ප්‍රශ්න අපිට මුහුණ දෙන්න සිදුලා තියෙන කියලා මට තේරුම් ගියේ මේ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පස්සේ. ඉතින් ඇත්තටම මම මේක මේ අද ඔයාලට ඉදිරිපත් කරේ මට තේරෙන භාෂාවෙන්, මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. නමුත් මම හිතනවා ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ පිළිබඳ කියලා. ඒ වගේම මම ඊළඟට අනිවාර්යයෙන්ම කැඳවා ගන්නවා මේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් හොඳ පුළුල් දැනුමක් තියෙන පුද්ගලයෙක් මේක අපිට තවත් සංඛ්‍යාලයකට සහිතව මේක විස්තර කර ගැනීම සඳහා. ඉතින් මම මේ ඔයාලට මම හිතනවා ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අද මේ ලංකාව මුහුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳ. ඉතින් ඔයාලත් මේ පිළිබඳ තවත් කරුණු හොයලා බලන්න ඉන්න ගමන් මේ මොකද අපි නිකාම්ම
අපි හැමදේටම දැන් වාහන ගේන්න දෙන්න නැහැ කියලා අපි ඒකට කෑ ගහලා වැඩකුත් නැහැ. අපි ඒකට කාරණා හොයාගන්න පුළුවන් නම් මේ අපිටම තේරුම් ගන්න පුළුවන් ඇයි මේ තත්ත්වයටපත් වෙලා තියෙන කියලා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි ෂෝ එකටම අපි තවත් පොඩ්කාස්ට් එකකින් හම්බෙමු. ඒකෙදි අපි මේ පිළිබඳව ගැඹුරව සාකච්ඡා කරමු.